පිනතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ පටිසම්භිදා මග්ගපාළියේ සඳහන් වන ධර්ම කාරණා ඊටාම ගැඹුරු ධර්ම කාරණා හැටියට තමයි සඳහන් වෙන්නේ. ත්‍රිපිටකයේ වෙනත් තැනක විස්තර වෙන්නේ නැති ඊටාම ගැඹුරු ධර්ම කාරණා තමයි මේ කොටසේ තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මස්කන්ධය පැහැදිලි කරන්නේ සරියුත් මහරහතන් වහන්සේ විසින්. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරපු මේ දේශනාව භික්ෂූන් වහන්සේලාට කරපු දේශනාවක්. ගිහි පින්නතුන්ටත් ඒක අදාළ නොවන අවශ්‍ය නොවන ධර්ම කාරණාවක් නෙමෙයි. නමුත් භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන කෙරෙන දේශනාවක් නිසා භික්ෂූන් වහන්සේලාට කෙරෙන දේශනා තරමක් ගැඹුරුයි. ඒ නිසා මේ කාරණාවත් ටිකක් ගැඹුරු ධර්ම කාරණා අන්තර්ගත කොටසක් තමයි මේ සාකච්ඡාවට භාජනය කරන්නේ. ඉන්නතනේ මේ ධර්ම සාකච්ඡාවේ අපි මුලින්ම මහා සතිපට්ඨාන සූත්‍රය සහ එහි අට කතාව පදනම් කරගෙන දේශනා ගණනාවක් සිද්ධ කරන්නට යෙදුණා. වැඩි දේශනා ප්‍රමාණයක් සතිපට්ඨාන සූත්‍රය සහ අට කතාව සාකච්ඡා කරමින් අපි සිදු කරන්නට යෙදුණා. ඉන් පස්සේ මේ ආනාපාන සති කොටසින් ඒ කොටස නතර කරලා ආනාපාන සතිය ඊට වඩා ගැඹුරින් විස්තර කරලා තියෙන විසුද්ධි මාර්ගයේ සහ විසුද්ධි මාර්ග අට කතාවේ කාරණා සාකච්ඡා කරමින් දීර්ඝ වශයෙන් පහුගිය සතිය වෙනකම්ම අපි ධර්මයේ සාකච්ඡා කරන්නට යෙදුණා විසුද්ධි මාර්ගය ආශ්‍රය කරගෙන. එhmenan අද ඊටත් වඩා මේ ධර්ම දේශනාව තවත් ගැඹුරින් විස්තර කරපු කොටස තමයි මේ පටිසම්භිදා මග්ගපාළිය. අද අපි පටිසම්භිදා මග්ගපාළියෙන් දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. උතුම් වූ සරියුත් මහරහතන් වහන්සේ තමයි මේ ධර්ම කාරණාව සාකච්ඡා කරන්නේ. ඒ නිසා මුලින් සඳහන් කළේ එකයි තරමක් ගැඹුරු ධර්ම කාරණා අන්තර්ගතයි. ඒ නිසා අපි කලින් දේශනා ශ්‍රවණය කරලා තියෙන නිසා මේ ඇයිට ඒ තරම් ගැඹුරු වෙන එකක් නැහැ. අපි දේශනා ගණනාවක්ම සාකච්ඡා කරලා තියෙන නිසා. කුද්දක නිකායේ පටිසම්භිදා මග්ගපාළියේ මහා වග්ගය මේ පළමුවෙනි වර්ගයේ සඳහන් වෙන්නේ ඥාන කතාවයි. ඉස්ලාම් පටිසම්භිදා මග්ගපාළියේ මේ කොටසේ සඳහන් වෙන්නේ ඥාන කතාව. ඒ ඥාන කතාවේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥාන. භාග්‍යතුන් වහන්සේගේ ඥාන ශක්තියින් තමයි එතන විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ දිට්ඨි කතාව. දිට්ඨි කතාව කියලා කියන්නේ දෙසතක් මිත්‍යා දෘෂ්ටීන් පැහැදිලි කරමින් කරපු දේශනාව. 62ක් මිත්‍යා දෘෂ්ටීන් පිළිබඳව කරුණු ගෙනහැර දක්වමින් පැහැදිලි කරපු කොටස තමයි දෙවණියට තියෙන්නේ. තුන්වෙනුවට තමයි මේ ආනාපාන සති කතා පැහැදිලි කරලා තියෙන්නේ. මුලින්ම ඥාන කතා, ඊළඟට දිට්ඨි කතා, තුන්වෙනුවට ආනාපාන සති කතා. ඉතින් අපි මෙතන ඥාන කතාවත් දිට්ඨි කතාවත් සාකච්ඡාවට භාජනය කරන්නේ නැහැ. ආනාපාන සති කතාව විතරයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ. ඒ අපේ කාල වේලාවට අනුව. එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ඉගෙන ගන්න දේශනා කළේ මෙහෙම නෙවෙයි. එහෙම වුණොත් මේ දේශනා මාලාව නිමා කරන්න බැරි දේශනා මාලාවක් වෙනවා. අති දීර්ඝ කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් අපි ආනාපාන සතිය සතිපට්ඨාන ආශ්‍රයෙන් සාකච්ඡා කරන නිසා ඒ කොටස් ටික අවබෝධ කරගන්න ආනාපාන සති කොටස විතරක් සාකච්ඡා කරමු. පින්නතුනි මේ ආනාපාන සති කතා ආදී වශයෙන් පටිසම්භිදා මග්ගපාළියේ ඊටාම වටිනා දහම් කරුණු තමයි ධර්මසේනාධිපතින් වහන්සේ විසින් පැහැදිලි කරලා තියෙන. තාමත්ම වටිනා ගැඹුරු ධර්ම කාරණා. ඒ නිසා මෙහි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මේ ගණන වාරය. සඳහන් කරන්නේ මුල් කොටසට ගණන වාරය කියලා. මෙතන ගණන වාරය කියන කාරණාව අපි ටිකක් සාරාංශ වශයෙන් සාකච්ඡා කරමු. ඊට පස්සේ අට කතාවත් එක්ක ටිකක් ඒක විස්තර කරලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතනේ මෙතන සඳහන් කරනවා මුලින්ම 16 වත්තුකං ආනාපාන සති
සමාධින් යනුවෙන් ආරම්භ කරනවා 16 වත්තුක ආනාපාන සතිය ආකාර 16කින් මේ ආනාපාන සති සමාධිය පිළිබඳව මෙතන විස්තර කරනවා. මෙතන සඳහන් කරනවා බුරුම පිටකයේ සහ ලංකා පිටකයේ තියෙන වෙනස්කමක්. මේ පිටකයේ බුරුම පිටකයේ ලංකාවේ තියෙන පිටකයේ තියෙන වෙනසක් පැහැදිලි කරනවා. මේක හැබැයි හරියට සතුටු වෙන්න පුළුවන් තැනක්. වෙනස තියෙන්නේ එක අකුරක ඉස්පිල්ලක් විතරයි. බුරුම පිටකයේ ලංකා පිටකයේ වෙනස තියෙන්නේ එක අකුරක ඉස්පිල්ලක විතරයි. අල් කිරීමක විතරයි වෙනස තියෙන්නේ. එතකොට මේ අද පිටකයේ වැරදි කියලා යම් කෙනෙක් සඳහන් කරනවා නම් ඒ අයට හොඳ උත්තරයක් මෙතන තියෙනවා. මේ පිටකේ හරි කියලා ශ්‍රද්ධාවෙන් පිළිගන්න අපිට සතුට ඇති වෙන්න කාරණාවක් එතන තියෙනවා. එහෙනම් බුරුමේ භාවිතා වෙන්නේ මේ පිටකෙමයි. රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා අදත් බිහි වෙන්නේ මේ ත්‍රිපිටකේ නිසාමයි. එහෙනම් ඒක කිසි වරදක් නැහැ. තායිලන්තේ තියෙනෙත් මේ පිටකේමයි, ලාओසයේ තියෙනෙත් මේ පිටකේමයි, ලංකාවේ තියෙනෙත් මේ පිටකේමයි. වෙනස තමයි සීහල පිටකයේ සඳහන් කරන්නේ ආනාපාන සති කතා. බුරුම පිටකයේ සඳහන් කරන්නේ ආනාපාන සති කතා. අල්සයන්නක වෙනසක් තියෙනවා. එතකොට මෙතන පැහැදිලි කරනවා මේ අල්සයන්නක් යෙදුණා කියලා අර්ථයට කිසිම හානියක් නැහැ. අල්සයන්න යෙදීමෙන් අර්ථය ප්‍රබල වෙලා තියෙනවා. අර්ථය උස්සලා තියලා තියෙනවා, ඉහළින් තියලා තියෙනවා අර්ථය. ආනාපාන සති කතා, ආනාපාන සති කතා. ඊට වඩා කිසිම හානියක් අර්ථයට සිද්ධ වෙලා නැහැ. මේ වගේ චූටි වෙනසක් තමයි මේ පිටක දෙකේ දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ අංග 16 හෙවත් කමඨහනේ කොටස් 16ක් තියෙන බව මේ ආනාපාන සති සමාධිය පැහැදිලි කරනවා. අංග 16කින් මේ කමඨහනේ කොටස් 16ක් පැහැදිලි කරනවා. ආනාපාන සති සමාධිය භාවේතු වඩන්නේ ආනාපාන සති සමාධිය වඩන්නේ සමාධිකා නිද්දේ ඥාන සතානි. මෙතන සඳහන් කරනවා දේ ඥාන සතානි කියලා කියන්නේ 200කට වඩා ඥාන උපදිනවා කියලා. මේ ආනාපාන සති සමාධිය බහුලව වඩන්නේ නම් යම් කෙනෙක් මේ ඥාන 200කට වඩා ඥාන උපදිනවා කියලා සඳහන් කරනවා. හරියටම කිව්වොත් සඳහන් කරනවා මුලින් 200 සඳහන් කරලා ඥාන 220ක් උපදිනවා කියලා. ආනාපාන සති සමාධිය යමෙක් නිතර බහුලව වඩනවා නම් මේ ඥාන 220ක් උපදින බව සඳහන් කරනවා. එහෙනම් මේ ඥාන 220 මොනවද කියලා අපි ටිකක් සාකච්ඡා කරමු මේක ගණන වාරයේ නිසා. මෙතන පැහැදිලි කරනවා අට්ඨ පරිභන්තේ ඥානානි සමාධියට බාධා කරන්නා වූ ධර්මතා පිළිබඳව ඥාන 8යි. සමාධියට බාධා කරන ධර්මතා පිළිබඳ ඥාන 8ක් තියෙනවා. අට්ඨච උපකාරේ ඥානානි සමාධියට උපකාර කරන්නා වූ ඥාන 8ක් තියෙනවා. එතකොට බාධා කරන ඥාන 8ක් තියෙනවා. උපකාර කරන ඥාන 8ක් තියෙනවා. අට්ඨාරස උපක්ඛිලේසේ ඥානානි උපක්ඛිලේශ පිළිබඳව ඥාන 18ක් තියෙනවා. තේරස වෝදානි ඥානානි සිත පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඥාන 13ක් තියෙනවා. දැන් මේ ඥාන ලියාගත්තොත් 220ක් තියෙනවද කියලා නැත්නම් ගණන් හදලා බලන්න පුළුවන් 220 හරියටම යෙදෙනවද කියලා. සිත පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඥාන 13ක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සිහිය පැවතීම වශයෙන් ඥාන 32ක් තියෙනවා කියලා. චතුවිසති සමාධි වශයෙන් ඥානානි සමාධි වශයෙන් ඥාන 24ක් තියෙනවා. දේ සත්වනි විපස්සනා වශයෙන් ඥානානි විපස්සනා වශයෙන් ඥාන 72ක් තියෙනවා. අට්ඨ නිබ්බිදා ඥානානි නිබ්බිදා ඥාන 8යි. අට්ඨ නිබ්බිදානු ලෝම ඥානානි නිබ්බිදානු ලෝම ඥාන 8යි. අට්ඨ නිබ්බිදා
පටිප්පස්සද්දි ඥානානි. නිබ්බිදා පටිප්පස්සද්දි ඥාන 8යි. ඒක විසති විමුක්ති සුඛේ ඥානානි. විමුක්ති සෝය පිළිබඳව ඥාන 21යි. මේ ටික එකතු වෙච්චාම ඥාන 220ක් තියෙනවා. ඉන් පසුව මේ හැම කොටසක්ම ඊටාම ගැඹුරින් විස්තර කරනවා. අපි දැන් මේ ගණන් වලින් සඳහන් කරපු හැම කොටසක්ම ඊට පස්සේ ඊටාම ගැඹුරින් සාකච්ඡා කරනවා. මේ ඥාන 8 තිබිච්ච දේවල් 72ක්, ඒ වගේම 21ක් 24ක් ආදී වශයෙන් තිබිච්ච හැම ඥානයක්ම ඊටාම ගැඹුරින් සාකච්ඡා කරනවා. කතමානි අට්ඨ පරිපන්තෝ ඥානානි. මේ පරිපන්ත ඥාන 8 මොනවද? කතමානි අට්ඨ පරිපන්තෝ ඥානානි. කුමන පරිපන්ත ඥාන 8ක්ද කියලා මෙතන අහනවා. සමාධියට බාධා කරන ඥාන 8ක් පහළ වෙනවා. ධර්මතා සමාධියට බාධා කරන ධර්මතා පිළිබඳ ඥාන 8ක් පිළිබඳව සඳහන් කරනවා පහළ වෙනවා කියලා. අට්ඨච උපකාරේ ඥානානි. උපකාර ඥාන 8ක් පිළිබඳව අවබෝධයකුත් මෙතනින් ලැබෙනවා. ඒ නිසා සඳහන් කරනවා සමාධියට තියෙන පළමු පරිපන්තයේ හෙවත් බාධාව නම් කාමච්ඡන්දෝ. සමාධියට තියෙන පළවෙනි පරිපන්තය තමයි කාමච්ඡන්දෝ. සමාධිස්ස පරිපන්තෝ කාමච්ඡන්දෝ සමාධිස්ස පරිපන්තෝ. සමාධියට තියෙන පළවෙනි බාධාව තමයි කාමච්ඡන්දය. මෙතන පන්ත කියලා කියන්නේ මාර්ගයට. පන්ත කියන්නේ මාර්ගයට, පරිපන්ත කියන්නේ මාර්ගය අවහිර කිරීම. දැන් චුල්ලපන්තක මහා පන්තක කියනකොට මාර්ගයේ ඉපදිච්ච නිසා චුල්ලපන්තක මහා පන්තක කියලා නම තිබ්බා. එතකොට පන්ත කියන්නේ මාර්ගයට. පරිපන්ත කියලා කියන්නේ මාර්ගයේ අවහිර කරනවා, වහනවා, හිර කරනවා කියන අර්ථය. එතකොට මෙතන අපි සඳහන් කරන්නේ පරිපන්තයේ පිළිබඳවයි. ඒ කියන්නේ සමාධියට තියෙන මාර්ගය බාධා කරලා තියෙන නිසා පරිපන්ත කියලා කියනවා. එහෙනම් පළවෙනි පරිපන්තය තමයි කාමච්ඡන්දය. නෙක්ඛම්මං සමාධිස්ස උපකාරා. එතකොට නෙක්ඛම්මය සමාධියට උපකාරයයි. කාමච්ඡන්දේ බාධාවයි, නෙක්ඛම්මයේ උපකාරයයි. ව්‍යාපාදෝ සමාධිස්ස පරිපන්තෝ. ව්‍යාපාදය සමාධියට බාධාවක්. අව්‍යාපාදෝ සමාධිස්ස උපකාරං. අව්‍යාපාදය සමාධියට උපකාර කරනවා. ව්‍යාපාදයේ බාධා කරනවා, අව්‍යාපාදයේ උපකාර කරනවා. මෙතන විශේෂයෙන් සඳහන් කරනවා බ්‍රහ්ම විහරණ විශේෂයෙන් මෛත්‍රිය සමාධියට උපකාරකයි කියලා. ඊළඟට සඳහන් කරනවා සතර බ්‍රහ්ම විහරණය. මේ සතර බ්‍රහ්ම විහරණයම සමාධියට උපකාරකයි. සමාධිය සඳහා සුදුසුයි කියලා සඳහන් කරනවා. ව්‍යාපාදයේ තියෙනවා නම් සතර බ්‍රහ්ම විහරණයම පිහිටන්නේ නැහැ කියලා සඳහන් කරනවා. යම් කෙනෙක් තුල දැඩිව ව්‍යාපාදේ ක්‍රියාත්මක වෙනවා නම් මේ සතර බ්‍රහ්ම විහරණයම ඒ පුජ්‍යලයා තුළ පිහිටන්නේ නැහැ කියලා විශේෂයෙන් සඳහන් කරනවා. තීන මිද්දං සමාධිස්ස පරිපන්තෝ. අලස බව, ගිලන් බව සමාධියට බාධාවක්. යම් කෙනෙක් ගිලන් වෙලා තවත් වේදනාවක් දරමින් භාවනා කරන්න වාඩි වුණාට සමහර වෙලාවට හරියටම හිත එකඟ කරගන්න බැරි වෙනවා. මොකද ශාරීරික වේදනාව ඊට වඩා නැගෙන්න පටන් ගන්න නිසා. අලසකමත් එහෙමයි. කම්මැලිකමක් දක්වනවා නම් ඊට ටික වෙලාවක් භාවනා කරලා නිකන් අර කාරණාව සම්පූර්ණ කරන්න විතරක් ලැහැත්ති වෙනවා නම් ඒක Tamanටම කරගන්නා වූ බාධාවක්. ඒ නිසා මේ අලස බවත් සමාධියට ලොකු බාධාවක්. ඊළඟට සඳහන් කරනවා ආලෝක සංඥා සමාධිස්ස උපකාරා. ආලෝක සංඥාව සමාධියට උපකාරයක්. අපි ආලෝක සංඥා පිළිබඳව සාකච්ඡා කරලා තියෙන නිසා මේ වෙලාවේ විස්තර කරන්න ඕනේ නැහැ කියලා හිතනවා. උද්දච්චං සමාධිස්ස පරිපන්තෝ. සිතේ විසිරුණු බව සමාධියට බාධාවක්. ඊටාම විසිරුණු සිතින් යුක්තව මේ භාවනාවට සූදානම් වුණාට ඒක සම්පූර්ණ වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. ඒකත් බාධාවක්. අවික්කේපෝ සමාධිස්ස උපකාරා. නොවිසිරුණු බව සමාධියට උපකාරයක්. විතිකිච්ඡා සමාධිස්ස පරිපන්තෝ. විතිකිච්ඡාව සැකය සමාධියට බාධාවක්.
ධම්ම වවත්තානං සමාධිස්ස උපකාරාණං ධර්මයේ ව්‍යවස්ථාපනය කිරීම සමාධියට උපකාරයක්. ධර්මයේ ව්‍යවස්ථාපනය කිරීම. එතකොට මොකද්ද ධර්මයේ ව්‍යවස්ථාපනය කරන්නේ? මෙතන සඳහන් කරනවා ධර්මය අවබෝධ කරගෙන සුතමය වශයෙන් හා චින්තාමය වශයෙන් ක්‍රමවේදයක් අනුව හොඳින් ධර්මාවබෝධය සකසා ගන්න පුළුවන් නම් ධර්මය අවබෝධ කරගන්නවා කොහොමද? සුතමය වශයෙන් සහ චින්තාමය වශයෙන්. සුතමය වශයෙන් කියලා කියන්නේ බණ අහනවා. අහලා අවබෝධ කරනවා. චින්තාමය වශයෙන් කියලා කියන්නේ අහපු ධර්මයේ පිළිබඳව නැවත නැවත තමන්ගේ හිතින් විමසනවා. එහෙම විමසලා ධර්මයේ පිළිබඳව අවබෝධයක් සකසා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම සකසා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් ආවහම ඒකට පිළිතුරක් එතන තියෙනවා. යම් ප්‍රශ්නයක් ඇති වෙච්චහම ඒකට පිළිතුරක් තමාට ධර්මයේ තුලින්ම එතනම ලැබෙනවා. ඒකයි මෙතන සඳහන් කරන්නේ ව්‍යවස්ථාපනය කියලා. ව්‍යවස්ථාව. එතකොට මොකද ව්‍යවස්ථාව කියලා කියන්නේ මේ රටකක් තියෙනවා ව්‍යවස්ථාවක්. එතකොට මෙතන ව්‍යවස්ථාපනය. එහෙනම් රටෙත් ව්‍යවස්ථාවක් තියෙනවා. එතකොට මොකද්ද ව්‍යවස්ථාව කියලා කියන්නේ? රට තුල යම් ප්‍රශ්නයක් උද්ගත වෙච්චහම ඒ ප්‍රශ්නයට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද? ඒ සඳහා කටයුතු කරන්න අවශ්‍ය ආකාරය අර ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඒ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරාම තව කාටවත් ඒ පිළිබඳව කියන්න දෙයක් නැහැ. කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් නැගුවොත් නෑ මේ රටේ පාලන නීතිය සහිත තියෙන ව්‍යවස්ථාවට අනුවයි අපි මේක පැහැදිලි කරලා තියෙන්නේ නැත්නම් මේක විසඳලා තියෙන්නේ. ඒ වාගේ ධර්මයේ ව්‍යවස්ථාපනය කරනවා කියලා කියන්නේ සුතමය වශයෙන් හා චින්තාමය වශයෙන් මනාව අවබෝධ කරගෙන තියෙන ධර්මයේ තුලින් Tamanට ඇති වෙන හැම ධර්ම ගැටලුවක්ම විසඳ ගන්න හුඟක් පහසු ලැබෙනවා. ඒ පහසුව සමාධියට මහත් වූ උපකාරයක් කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා අපි නැතිනම් වොට්ටපන සිත කියන්නේ ඒකත් ඊට සමානයි කියලා. ඒක අභිධර්මානුකූල කාරණාවක් වොට්ටපන සිත. අපේ ඇති වෙන සිත්වල කාරණාවක් එතන පැහැදිලි කරන්නේ ඒ වොට්ටපන සිතත් හරියට මේ ව්‍යවස්ථාවක් වාගේ කියලා. මොකද අපි තුල ඇති වෙන සැක වහාම විසඳනවා ධර්මයේ තුලින් වොට්ටපන සිත කියලා සඳහන් කරනවා. යම් අරමුණක් ආවහම ඒ සම්බන්ධයෙන් යෙදෙනවද නැත්නම් ඒක කුසල්ද අකුසල්ද? යම් අරමුණක් අපිට හිත ආවහම ඊළඟට ඉස්සරලාම් විමසනවා මේක කුසලයක්ද අකුසලයක්ද? යම් වචනයක් යම් කෙනෙකුට ප්‍රකාශ කරන්න ලෑස්ති වෙනකොට තමන්ගේ හිත තාම වේගෙන් විමසනවා මේ කියන වචනේ මුසාවක් වෙනවද නැද්ද කියන කාරණාව මේ වොට්ටපන සිතෙන් තමයි ඉක්මනට විමසලා අපිට පිරිසිදු කරලා දෙනවා මුසාවක්ද නැත්නම් සත්‍යයක්ද මම මේ කියන්නේ නැත්නම් මේ හරිද වැරදිද මං කරන්න හදනදී කියන කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඒ නිසා පැහැදිලි කරනවා අපිට ඇති වෙන චේතනාව මොකක්ද කියන එක හරියටම තීරණය කරන නිසා ඒකට ව්‍යවස්ථා කියලා කියනවා. චේතනාව තීරණය කරනවා. කුසල චේතනාද අකුසල චේතනාද? ඊළඟට ධර්මය හොඳින් ඉගෙන ගත්තොත් ජීවිතයේ ධර්මය යොදන්න පුළුවන් විදිහට ඉගෙන ගත්තොත් කියන කාරණාවයි හොඳින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හැම වෙලාවෙම ධර්ම කාරණාව ජීවිතයට යොදන්න පුළුවන් වෙන්න ඉගෙන ගන්නවා. එහෙම නැතුව ධර්මයේ ඉගෙන ගත්තා කියලා වැඩක් නෑ. ඕන තරම් බණ අහනවා වෙන්න පුළුවන්. ධර්ම කාරණා ඕන තරම් මතක තියෙනවා වෙන්නත් පුළුවන්. ඕන තරම් ධර්මයේ කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා විස්තර කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒ හැකියාවල් ඔක්කොම තියෙනවා. නමුත් තමන්ගේ ජීවිතේට ඒ ධර්මයේ යෙදෙනවද? සමහර වෙලාවට ධර්මය අපි වෙනමම ඉගෙන ගන්නවා. සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්ම වශයෙන් වෙනම ප්‍රගුණ කරනවා. එහෙම ප්‍රගුණ කරලා හුඟක් දන්නවා. අහවල් සූත්‍රය කියලා අහපුවම මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා එක්ක පැහැදිලි කරන්න දන්නවා. යම් අභිධර්ම කාරණාවක් කියහම ඒක යම් ප්‍රමාණයකින් ජීවිතයට එකතු කරලා තෝරන්න පුළුවන්කම තියෙනවා. යම් විනය කාරණාවක් කතා කරාම ඕක ඔහොම නෙමෙයි මෙහෙමයි හරියටම වෙන්න ඕනේ කියන කාරණා වශයෙන් දන්නවා. ඒ වුණාට ජීවිතයට එකතු වෙලා නැහැ. සමහර වෙලාවට මේ කරුණු ඔක්කොමත් දන්නවා. තාමත් පන්සිල් කැඩෙනවා. ඒ කියන්නේ ජීවිතේට මේ ධර්මය එකතු වෙලා නැහැ. දන්නවා. දැනගත්තට වැඩක් නැහැ. ඒක ජීවිතේට
බද්ධ වෙන්න ඕනේ. ඒ නිසා ධර්මයේ හොඳට අවබෝධ කරගත්තා කියලා කියන්නේ වැරදි වලින් මිදෙනවා කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ ධර්මයේ ಗುಣ නම් වලින් දන්නවා නම් ඒක නම් වලින් දැනගත්තට වැඩක් නැහැ කියලා. ධර්මයේ ಗುಣ නමින් දැනගත්තට වැඩක් නැහැ. ඒක ජීවිතේට හැම වෙලාවෙම බද්ධ වෙලා ධර්මයේ පිළිබඳව පුදුම විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. දැන් ඒකයි අර ධම්මපද පාළියේ එක තැනක සඳහන් කරනවා මිනිස්සු ඇයි පව් කරන්නේ කියන කාරණාව. මිනිස්සු හොඳටම දන්නවා මේ වැඩේ කරාම පව්. බොරුවක් කියහම පව්. බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවා. ඒක කර්මපතයක් බවටම පත් වෙනවා. ඒකට පංචශීල් පද පහම කොහොමද දේශනා කළේ? පංචශීල් පද පහම කර්මපතනේ. කර්මපත කියලා කියන්නේ නිරේ ගිහිල්ලා විපාක දෙන්න සුදුසුයි. නිරේ ගිහිල්ලා විපාක විඳින්න වෙනවා මේ කර්මපත පහ. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ 1500කින්ම වෙන් කරලා අපිට මේ පහක් අරන් දුන්නේ. මේක ආරක්ෂා කරන්න මෙතන තියෙන ප්‍රධානම කාරණා පහ ඇටියට. එතකොට අපිට බොරුවක් කියන්න හිතුනොත් අපි දැන් හැබෑවටම දන්නවා මේක නම් ලොකු පාපයක්. බුදුරජාණන් වහන්සේ ආදී ආර්යයන් වහන්සේලා පිළිකුල් කරන කාරණාවක් මේක. නිරේ යන්නත් වෙනවා මේ අකුසලයේ නිසා. ඒක හොඳටම දන්නවා. ඒ දන්න කෙනත් බොරු කියනවා. දන්න බව ඇත්ත. දන්න කෙනත් බොරු කියනවා. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. මිනිස්සු පව් කරන්නේ ඒ පවට નિયમિત අකුසලයක් තියෙන බව දන්නේ නැති නිසා. යමෙක් හරියට මේක අවබෝධ කරලා තියෙනවා නම් මෙහෙම කළොත් මට මේ විදිහට සංසාරේ විපාක දෙයි. ඒ අවබෝධය හරියටම තිබ්බොත් පව් කරන්නේ නැහැ. එතන කාරණාවේ පැහැදිලි කරන්නේ ද්වේෂය නිසාත් මිනිස්සු පව් කරනවා. කේන්ති ආහමත් පව් කරනවා නමුත් අවබෝධය තියෙනවා නම් කරන්නේ නැහැ කියලා. ඔය කාරණාව පැහැදිලි කරන්නේ සුමංගල සිටුතුමා විසින් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට හදලා දුන්න මාලිගාවට එක පුද්ගලයෙක් ගිනි තිබ්බා. ද්වේෂය නිසා ගිනි තියන්නේ. සිටුතුමා අතින් කියවිච්ච වචනයක් හින්දා. ආන්ගේ වචනේ පිළිබඳව ඇති කරගන්න ද්වේෂයක් නිසා හත් වතාවක් සිටුතුමාගේ කුඹුරු යායවල් ගිනි තිබ්බා. හත් වතාවක් gedara ගිනි තිබ්බා. හත් වතාවක් ගවපට්ටිය විනාශ කෙරුවා. ඒත් දැනුනේ නැති හින්දා තමයි හොයලා බැලුවේ සිටුතුමාට දැනෙන්නේ මොකද්ද? කෙනෙක්ගෙන් අහගත්ත සිටුතුමාට දැනෙයි බුදුරජාණන් වහන්සේගේ මාලිගාව විනාශ කෙරුවොත් නම්. ඉතින් ඒ කාරණාවත් මේ පුජ්‍යලයා කළා. ද්වේෂසිත. ඒ කාරණාවත් සිද්ධ කළාට පස්සේ සිටුතුමාට දැනුනේ නෑ ඒකවත් හැබැයි. සිටුතුමා පුදුම විදිහට එතනත් සතුටු වුණා. මිනිස්සුත් ඇවිල්ලා ඇහුවා "අයි සිටුතුමනි සතුටු වෙන්නේ මෙච්චර දෙයක් වෙලා." සඳහන් කළා කවුරු හරි හිතුවනම් මගේ ධනයට හානියක් කරන්න නෑ මෙතන මම විශාල ධනස්කන්ධයක් වියදම් කරලා තියෙන්නේ. යාර 2800ක භූමි භාගයේ තනිකරම රත්තරන් ගඩොල් අතුරලා ඒ මත තමයි බුද්ධ මාලිගාව ගොඩනගලා තියෙන්නේ. 20000ක් මහරහතන් වහන්සේලාට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව දෙවනි පාර මේ පන්සල පූජා කරන්නේ. ඉතින් ඒකට පුංචි පන්සලක් නෙමෙයි 20000කට පූජා කරන්නේ. කොයිතරම් වියදම් කරන්නද? සඳහන් කරනවා මේ ධනස්කන්ධය ඔක්කොම මම තැම්පත් කරලා තියෙන්නේ කාටවත් විනාශ කරන්න බැරි තැනකයි. ඒ නිසා සතුට තමයි ඒ ධනස්කන්ධය නැවත වතාවක් තැම්පත් කරන්න මට අවස්ථාව උදා වුණා. මම නැවත වතාවක් මාලිගාව හදනවා. ඉතින් සිටුතුමා එකෙන් සතුටු වුණා මිසක් දුක්ුනේ නෑ. අර ද්වේෂ සහගත පුද්ගලයා බලාපොරොත්තු වුණේ සිටුතුමා දුක් වෙයි, සිටුතුමාට රිදෙයි කියලා. නමුත් සිටුතුමාට රිදුන්නේ නෑ. සිටුතුමා හරි සතුටටපත් වුණා. මට නැවතත් ඒ පින කරගන්න පුළුවන් වුණා. අර පුද්ගලයා මැරිලා ගිහිල්ලා නිරේ ඉපදුනා. නිරේ ඉපදිලා නිරාදුක අවුරුදු කෝටි ගාණක් විඳලා പ്രേත ලෝකෙට ආවා. අජගර කියන പ്രേතයා. යොදුන් 25ක් උසයි. යොදුන් 25ක් කියලා කියහම සතපොම් 400ක් විතර ඊට වඩා වැඩි ප්‍රමාණයක් උසයි. සඳහන් කරනවා ඉස්මුදුනෙන් හැම වෙලාවෙම මහා ගිනි ජාලාවක් පිට වෙනවා කියලා. ඒ ගිනි දැල්ල ඒ ප්‍රදේශයේ හාත්පස පැතිරෙනවා. ශරීරයේ වටේට නැගෙන ගින්දර මේ මුළු ශරීරයම පුච්චගෙන ඉහළටම නැගෙනවා. හාත්පසින් වටේ නැගෙන ගිනි දැල් මැදදී එකතු වෙලා මෙයාගේ ශරීරය ආයෙත් පුච්චෙනවා. මට මේ විදිහට සංසාරේ විපාක දෙයි කේන්තිය නිසා මම මේ කරන කාරණාව කියලා
මන අවබෝධයක් මුලින් තිබුණා නම් එයා මේ වගේ පව් කරන එකක් නෑ. එහෙනම් එතන තමයි පැහැදිලි කරන්නේ මිනිස්සු වැඩියෙන්ම පව් කරන්නේ කර්මය පිළිබඳව දන්නේ නැති හින්දා. යම් කෙනෙක් කර්මය පිළිබඳව දැනත් පව් කරනවා නම් ඉතින් ඒ පුජ්‍යලයා නිරේට බය නැති පුජ්‍යලෙක් තමයි එහෙම කරන්නේ. ඒ නිසා මේ ධර්ම කාරණා ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒ ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ පවත්වන්න ධර්මයේ ජීවිතයට එකතු කරගන්න පුරුදු වුණොත් තමයි හරි වටින්නේ කියලා පැහැදිලි කරනවා එතන. ඊළඟට සඳහන් කරනවා ධම්ම වවත්තානං සමාධිස්ස උපකාරං. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව සැක නොතිබීම ධර්මයේ අනුව තම සිතුවිලි පාලනය කරගන්න පුළුවන් වීම ධර්මයෙන් විශේෂ අනුග්‍රහයක් විශේෂ වාසියක් ලබන්න හේතු වෙනවා කියලා. මේ කරුණ ධර්මයෙන් විශේෂ වාසි ලබන්න හේතු වෙන දේවල්. ඊළඟට සඳහන් කරනවා සමාධියටත් හේතු වෙනවා කියලා. ධර්මයෙන් උපකාර ලබන්න හේතු වෙනවා විතරක් නෙමෙයි ධර්මයට අනුව වාසය කරන එක සමාධියටත් ඊටාම පහසු කාරණාවක් බවට පත් වෙනවා. ඒ විතරක්ද නෙමෙයි මේ විතිකිච්ඡාව කියන ධර්මතාවයෙන් මිදෙන්නත් ඒක විශාල අස්වැසිල්ලක් බවට පත් වෙනවා හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා කුසල ධර්මයන්ටද උපකාරයි කියලා සඳහන් කරනවා. සමාධියටත් උපකාරයි කුසල ධර්මයන්ටත් උපකාරයි. අවිජ්ජා සමාධිස්ස පරිපන්තෝ. අවිද්‍යාව සමාධියට බාධාවක්. අවිද්‍යාව සමාධියට බාධාවක්. අවිද්‍යාව කියලා කියන්නේ අඳුර. අපි සඳහන් කරන්නේ අඳුර කියලා. මන අවබෝධයක් නැති නිසා ඒ පුද්ගලයා අඳුරේ ජීවත් වෙනවා වගේ. විද්‍යාව පහළ වෙලා නැහැ. අවිද්‍යාවෙමයි ජීවත් වෙන්නේ. ඒ නිසා එක තැනක පැහැදිලි කරනවා මිනිස්සුන්ගේ ඇහැ මේ ඇහැ වැඩකට නැති ඉන්ද්‍රියක් බවට පත් කරනවා අඳුර. රාත්‍රියේ තියෙන අඳුර අපේ ඇහැ වැඩකට නැති ඉන්ද්‍රියක් බවට පත් කරනවා. එහෙමනම් ඒ ඇහෙන් වැඩක් ගන්න නම් ආලෝකයක් ඕනේ. එහෙනම් අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ගිලිලා ඉන්න අපිට ධර්මයේ නැමැති ආලෝකය ලැබුණොත් තමයි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව සමාධියට බාධාවක් කියලා සඳහන් කරනවා. ඥානං සමාධිස්ස උපකාරා. ඥානය සමාධියට උපකාරයක්. අරති සමාධිස්ස පරිපන්තෝ. අරතිය සමාධියට බාධාවක්. මොකද්ද මේ අරතිය කියලා කියන්නේ? අරතිය කියලා කියන්නේ පින්නතේ නොඇල්ම. රතිය කියන්නේ ඇල්ම. අරතිය කියන්නේ නොඇල්ම. එතකොට අපේ ධර්ම කාරණා අපට වැරදිලා තියෙන හැටි සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ මාර දීතු කියලා සූත්‍රයක් තියෙනවා. මෙතන තමයි සඳහන් කරන්නේ මාර දූවරු පිළිබඳව. තණ්හා අරති රංගා. නමුත් අපේ පොතේ තියෙන්නේ තණ්හා රති රංගා. එහෙනම් ධර්ම කාරණාව සම්පූර්ණයෙන් වැරදිලා ඇවිල්ලා තියෙනවා. තණ්හා රති රංගා නෙමෙයි තණ්හා අරති රංගා. එහෙනම් සූත්‍රය පැහැදිලි කරන්නේ එහෙම. එතකොට අරතිය කියලා කියන්නේ නොයල්ම. මොනව පිළිබඳව නොයල්මද? මේ ධර්ම කාරණා පිළිබඳව නොයල්ම. අරති කියලා කියන්නේ ඒකයි. ආන් ඒ අරතිය අපේ ජීවිතයේ සංසාරයෙන් එතර යන්න හැම පැත්තෙම බාධා කරනවා. ධර්මයට ඇලෙන්නේ නැහැ. ඒ වුණාට පාපයට හරියට ඇලෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ අරතිය සමාධියට බාධාවක්. නොයල්ම නම් සමාධියට විතරක් නෙමෙයි සීලයටද බාධාවක් කියලා සඳහන් කරනවා. පිළිවෙතටත් බාධාවක්. නොයල්ම. කෙනෙක් සිල් ආරක්ෂා කරන්නේ කැමැත්තක් ඇති වුණොත් විතරයි. සිල් රකින්න කැමැත්තක් ඇති වෙන්න ඕනේ. වත් පිළිවෙත් කරන්නත් කැමැත්තක් ඇති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වත් පිළිවෙතට කැමැත්තක් එන්නේ නැහැ. ඒ හැමතැනම තියෙන්නේ අරතිය. ඒ කාරණාව පිළිබඳව තියෙන නොයල්ම. භාවනාවට වාඩි වෙන්න අමාරු වෙන්නේ ඒත් අරතියෙ හින්දා. ඒ පිළිබඳව ඇල්මක් නැතිකම නිසා ඒක අපිට විශාල බාධාවක් බවට පත් වෙනවා මේ අරතිය. ඊළඟට පින්නොතිනේ අරතිය සඳහන් කරනවා මේ හැමෝටම අරතිය තියෙනවා කියලා අඩු වැඩි වශයෙන්. සමහර අයට අඩුවෙන් තියෙනවා. සමහර අයට වැඩියෙන් තියෙනවා. ඉතින් අඩුවෙන් තියන අය නම් ටිකක් හරි යමක් කරගන්නවා. වැඩියෙන් තියන අය නම් යමක් කරගන්නෙම නැහැ. ඒ කියන්නේ ඒ පැත්තට විතරයි අරතියක් තියෙන්නේ. කුසල පැත්තට. හැබැයි අකුසල පැත්තට අරතියක් අකුසල පැත්තට හැම වෙලාවෙම තියෙන රතියක්. ඒ නිසා ඒකට උදාහරණයක් හැටියට අපි සඳහන් කළොත් සමහර වෙලාවට
සංගීත සංදර්ශනයක් තියෙනවා කියලා කිව්වොත් අපි දකිනවා එතන විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ වුණාට ධර්ම දේශනාවක් තියෙනවා කියලා කිව්වොත් එතන ඉන්නේ ටික දෙනයි. අරතරම් පිරිසක් එතෙන්ට එකතු වෙන්නේ නැහැ. චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා කියලා කිව්වොත් එතන විශාල පිරිසක් රැස් වෙලා ඉන්නවා. ධර්ම කාරණාවක් සාකච්ඡා කරනවා කියලා කිව්වොත් ආයෙත් එතන ඉන්නේ ඊටාම අඩු පිරිසක්. සිල් ගන්න ගිහිල්ලා බැලුවොත් එතන ඉන්නේ ඊටාම අඩු පිරිසක්. දන් දෙන්න ගිහිල්ලා බැලුවොත් එතන ඉන්නේ ඊටාම අඩු පිරිසක්. ඒ නිසා මේ සඳහා උදාහරණ කරුණු ඕන තරම් ධර්මයෙන් අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා මේ සිත ආපස්සට අදින එක තමයි මෙතන අරතිය කියලා කියන්නේ. සිත ආපස්සට අදිනවා. කුසල් පැත්තට යන්න දෙන්නේ නැහැ. සංසාරේ පුරාම ඕක අපිට බාධා කරලා තියෙනවා අරතිය. ඒ නිසා මාරේක හා සමානයි මේ කාරණාව. සංසාරේ හුරු පැත්තට තමයි ওই වැඩියෙන්ම ඇදිලා යන්නේ. අකුසලයට අපි සංසාරේ පුරාම ප්‍රගුණ කරපු එකනේ. ඒ නිසා අකුසලයට වේගෙන් ඇදෙනවා. කුසලයේ ප්‍රගුණ කරලා නැති හින්දා කුසලයට ඇදෙන්නේ බොහොම අඩුයි. ඊළඟට සඳහන් කරනවා මේ දීලා පුරුදු නැති අයට දෙන්න තියෙන හිත නැතුව යනවා කියලා. දීලා පුරුදු නැත්තම් මෙතන සඳහන් කරන්නේ පින්කමක් ගැන යම් කෙනෙකුට ආරංචි වුණොත් ඒ පින්කම පිළිබඳව උනන්දු වෙන පිරිස අඩුයි. දීමනාවට උනන්දු වෙන පිරිස අඩුයි. හේතුව තමයි සංසාරේ දීලා පුරුදු නැති හින්දා ඒ පැත්තට හිත නැමෙනවා හරිම අඩුයි. දන් දුන්නත් සිල් ගත්තත් බොහෝ දෙනාට ඒකට හිත නැමෙන්නේ නැහැ. දන් දෙන්නත් පුළුවන් මේ ලෝකේ සිල් ගන්නත් පුළුවන්. නමුත් දන් දෙන්නේ සිල් ගන්නෙ ටික දෙනයි ලෝකේ. වැඩි පිරිසක් ඒ පැත්තට නැමෙන්නේ නැති පිරිසක් නිසා එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සීලය දවසින් මාසෙන් කල් දානවා. සිල් ගන්න එක හෙටට කල් දානවා, දවසින් කල් දානවා. සමහරලාට ලබන පොයට කියලා මාසකින් කල් දානවා. මේ හැම හේතුවක්ම ඇවිල්ලා තියෙන්නේ අරතිය හින්දා. නමුත් අපිට තේරෙන්නේ නැහැ මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මාර බලපෑමක් කියන එක තේරෙන්නේ නැහැ. අරතිය. ඒක තමයි මේ හැම වෙලාවෙම කුසල ධර්මයන් කල් දාන ස්වභාවයක් අපේ දකින්න ලැබෙන්නේ. ඇල්මක් තිබුණොත් තමයි හරියටම දන් දෙන්නත් පුළුවන්, හරියටම සිල් ගන්නත් පුළුවන්. ඉතින් දානය කියන එක සංසාරේ ප්‍රගුණ කරපු අය පුදුමාකාර විදිහට අපේ බෝසතාණන් වහන්සේ පිනොතිනේ අපිට හිතන්න බෑනේ සමහර දන් දෙනකොට මහ පොළොව හෙල්ලුණා කියලා කියහම අපි කොහොම තේරුම් ගන්නද මේ යදුන් 2 ලක්ෂ ගාණක් ඝනකඩ මහ පොළොව හෙල්ලෙන්න දන් දුන්නා කියලා කියහම මොන ප්‍රගුණ කිරීමක් මොන පුරුදු කිරීමක් කරලා තිබුණාද? ඒ නිසා මේ ආජීවී පරිසරයේ පවා වෙස්සන්තර රජුරවන්ට පුදුම විදිහට උපකාර කෙරුවා. රජුරෝ රාජ්‍ය අතහැරලා යන වෙලාව යන්නම යනවා. වංකගිරියට යන්න වෙනවා. රාජ්‍ය සීමාවෙන් එහා පැත්තට ගිහිලා රජුරවන්ට හිතෙනවා නැවත වතාවක් රාජ්‍ය දිහා හැරිලා බලන්න. සඳහන් කරනවා මේ රාජ්‍ය දිහා නගරේ දිහා හැරෙන්න ගත වෙන වෙහෙසවත් රජුරවන්ට වෙහෙසෙන්න දුන්නේ නැහැ ස්වභාව ධර්මයේ කියලා. මේ රජ්ජුරුව ඉන්න පැත්තට රාජ්‍ය හැරුණා කියලා සඳහන් කරන්නේ. රජ්ජුරුව ඉස්සරහා බලාගෙන යන්නේ. රජ්ජුරුව නතර වෙලා ආපහු හැරෙන්න ඕනේ රාජ්‍ය දිහා බලන්න. රජ්ජුරුවන්ට එම් හිතෙනවත් එක්කම මහ පොළොව කැරකිලා ඉස්සරහින් රාජ්‍ය පිහිටියා කියලා සඳහන් කරනවා. ඒ සංසාරේ තරම් මේ පුදුමාකාර රතියක් ඇති කරගෙන තිබුණා මේ පාරමිතා සම්පූර්ණ කරන්න. විශේෂයෙන් දාන පාරමිතාව සම්පූර්ණ කරපු හැටි. ඒ නිසා සඳහන් කරනවා සිල් ගන්නත් භාවනා කරන්නත් අරතිය හරියට අපිට බලපෑම් කරනවා. මෙන්න මේ නිසා අරතිය නැති කරලා රතිය ජීවිතේ පුරුදු කරන්න ඕනේ. කුසල ධර්මයන්ට තියෙන රතිය. අකුසල ධර්මයන්ට තියෙන රතිය නෙමෙයි. අකුසල පැත්තට අරතිය දියුණු කරලා කුසල පැත්තට රතිය දියුණු කරගන්න පුළුවන් නම් බොහොම ශ්‍රේෂ්ඨයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මේ දානයේදීත් සීලයේදීත් මේ කාරණා හැම එකම බලපානවා. සමහර වෙලාවට සුළු දේවල් දන් දුන්නා කියලා මහ දේවල් සමහර කෙනෙකුට දන් දෙන්න බැරුව යනවා. සුළු දේවල් දන් දෙනවා මහ දේවල් දෙන්න බැරුව යනවා. උදාහරණයක් ඇටියට සඳහන් කරුවොත් කවුරු හරි පෑනක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. පෑන් පෙට්ටියක් දෙන්න ගියොත් ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. කවුරු හරි බත් පාර්සලයක් ඉල්ලුවොත් හරි කැමැත්තෙන් දෙන්න පුළුවන්. හැබැයි බත් පාර්සල් 100ක් අමාරක් ඉල්ලුවොත් ඒක කැමැත්තෙන් දෙන්න ටිකක් අමාරුයි. ඒ වාගේ
මේ සුළු සුළු දේවල් දන් දීලා පුරුදුයි අපි හැමෝටම. නමුත් මහා දේවල් අත්හැරලා දුන්නොත් සඳහන් කරනවා අත්හැරලාම දුන්නොත් අප්‍රමාණ ආනිසංස සහිතයි කියලා. ඊළඟට පැහැදිලි කරනවා යම් කෙනෙකුට එහෙම දෙන්න පුළුවන් වුණොත් එයාට තමයි මේ පාමොජ්ජ කියන ධර්මතාවය උපදින්නේ. ප්‍රීතිය කියන එකට තමයි පාමොජ්ජය කියලා කියන්නේ. හැබැයි පාමොජ්ජය කියලා කියන්නේ ප්‍රීතියට වඩා උච්චතම අවස්ථාවක්. අපි සමහරලාට අර විශේෂ කියලා වචනයක් පාවිච්චි කරනවා. විශේෂ කියන එකට වඩා හොඳට දැනෙනවා සුවිශේෂ කියලා කියහම. ඒ වගේ ප්‍රීතිය පාමොජ්ජය කියලා කියන්නේ මේ සාමාන්‍ය ප්‍රීතිය ඉක්මවා ගියපු අප්‍රමාණ වූ ප්‍රීතියක් පාමොජ්ජය කියලා සඳහන් කරන්නේ. මෙහෙම අරතියෙන් තොරව මේ පින්කම් කරන අයට තමයි මේ පාමොජ්ජය පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ. ප්‍රීතිය ප්‍රමෝදයේ ඇති වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් එහෙම ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා දානයක් දුෂ්කරයි. ඒ හැම දිනාටම දෙන්න බැරි දානයක් තියෙනවා කියලා. දානීය දුෂ්කරයි. හැම දිනාටම දෙන්න බෑ. නමුත් මට බොහෝ දිනාට දෙන්න අපහසුයක් නැහැ. ඕනෑම වස්තුවක් අත්හැරලා දෙන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙනවා නම් එයාට හරි සතුටක් උපදිනවා. එහෙනම් අත්හැරීම කියන එක මංගාව බොහෝම දියුණු වෙලා. ආන්ගේ පුජ්‍යලයට පහසුවෙන් සිල් රකින්න පුළුවන්. ඒ නිසානේ භාග්‍යතුන් වහන්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාවක් අපිට දේශනා කරලා තියෙන්නේ. දාන, සීල, භාවනා කියලා අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කළේ ඒ නිසා. හැබැයි දන් දෙන අය ගාව සීලය තියෙන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දාන, සීල, භාවනා. ඒක සීල දාන භාවනා බවට පත් වෙන්නේ නැහැ. ඔය ධර්ම කාරණාව පහුගිය දවසක ආලෝක සූත්‍රයේ විස්තර කරන තැන වැරදියට පැහැදිලි කෙරිලා තිබුණා. ඒ මං අතින්මයි දානයේ කියන තැනට මුලට සීලය ඇවිල්ලා තිබුණා. ඒ කාරණාව එහෙම වුණා නම් වැරදි. සීලය මුලට එන්නේ නැහැ කවදාවත් දානෙම තමයි එන්නේ. ඒකයි අනුපූර්ව ප්‍රතිපදාව කියලා දේශනා කළේ. මොකද කෙනෙකුට සීල් රකින්නවා කියලා කියන්නේ ලොකු අත්හැරීමක්. දන් දෙනවට වඩා ලොකු අත්හැරීමක් තමයි සීලයට අත්හරින්න වෙන්නේ. මනාව දන් දීලා පුරුදු වෙච්ච කෙනාට ඊට පස්සේ සීල් රකින්නත් හිතෙනවා. මනාව සිල් ආරක්ෂා කරගෙන යන කෙනාට ඊට පස්සේ භාවනා කරන්නත් හිතෙනවා. ඒක ක්‍රමානුකූලයි. ඒ නිසා දාන සීල භාවනා කියන එක වෙනස් වෙන්නේ නැහැ. එසේමයි. ඊළඟට සඳහන් කරනවා මේ අරතිය නිසා ප්‍රීතිය ප්‍රමෝදය නැති වෙනවා කියලා. පින්නතුනේ අන්න ඒ කාරණාවෙන්ම සමාධියට අරතිය බාධාවක් කියලා පැහැදිලි කරනවා. සමාධියටත් ඒ නිසාම අරතිය බාධාවක් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ සමාධිය ලබන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් ඒ පුජ්‍යලයා උදේ හවස දෙකේම භාවනා කරනවා කියන එකේ යෙදෙන්න අවශ්‍යයි කියලා. හැබැයි බොහෝ වෙලාවට ඒක අමාරු කාරණාවක්. උදේ හවසයි දෙකේම ඊළඟට පැහැදිලි කරනවා උදේ දවලුයි හවසයි තුනේම යෙදෙන්න පටන් ගත්තොත් සමාධිය එන එක ඊටාම ඉක්මන් වෙනවා. දවසකට දෙකකට සැරයක් භාවනා කරලා ඒ සමාධිය හොයන්න හරි අමාරුයි. ඒක බොහෝ කාලයක් ගත වෙනවා. ඒක වෙන්නේ නැති වැඩක්. ඒ නිසා මේ උදේ දවල් හවස මේක මනාව යොදා ගන්න පුළුවන් නම් සමාධියට ඊටාම පහසුයි. ඊළඟට පින්නතුනේ මේ භාවනා කරලා පුරුදු වුණ අය භාවනාවට වාඩි වෙන්නේ මුල් කාලේ කොයිතරම් අමාරුද ඒ අය හොඳට දන්නවා. භාවනා කරලා දැනට පුරුදු අය ඒ අයටත් මතකයි මුල් කාලේ වාඩි වෙනකොට අපිට වාඩි වෙන්න කොච්චර අමාරුවක් තිබුණද කියලා. ඒ කියන්නේ භාවනාවට වාඩි වෙන්න කොයිතරම් අමාරුවක් තිබුණද. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒක දියුණු වෙලා දැන් භාවනාවටම තමයි හිත නැමෙන්නේ. ඒක අමාරු නෑ. සමහර වෙලාවට හොයන්නෙම ඒ සඳහා අවස්ථාවක්. දැන් ඒක හොඳට ප්‍රගුණ වෙලයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා අලුතින් පටන් ගන්න හදන අයටත් ඒක හොඳට තේරෙනවා. මුලින් අමාරුවෙන් ඉඳලා දැන් හොඳට ප්‍රගුණ වෙලා ඉන්න අයත් දන්නවා මුල කොච්චර අමාරුද කියලා. අලුතෙන් පටන් ගන්න අයට හොඳටම තේරෙනවා මේ භාවනාවට වාඩි වෙනවා කියන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා. එහෙනම් එතනත් පැහැදිලි කරන්නේ අරතිය කියන කාරණාවමයි. ඊළඟට සඳහන් කරනවා පුරුදු අයට ප්‍රමෝදය පහළ වෙනවා. පුරුදු අයට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා භාවනාව සම්බන්ධයෙන්. භාවනා කරන එක සතුටක් වගේ දැනෙනවා. ඒ වගේම ඒ අයට භාවනාව වැඩෙනවා. භාවනා කරන එක සතුටක් වගේ දැනෙනවා.
ඒ විතරක් නෙමෙයි ඒ සතුටින් වාඩි වෙන කෙනාට ඉක්මනට භාවනාව වැඩෙනවා. අසතුටින් නොසතුටින් වාඩි වුණොත් විසිරෙන්නම බලපානවා වැඩි. සතුටින් වාඩි වුණොත් වැඩෙන්න බලපානවා වැඩි. ඊළඟට පින්නතුනි මේ කාරණාවෙන් අපිට පේනවා අරතිය කොයි තරම්නම් බාධා කරනවද කියන එක තවත් විස්තර වෙලා පැහැදිලි වෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමාධිය වඩන්න නම් උදේ දවල් හවස කියන වරු තුනම සමාධිය වඩන්න උත්සාහ දරන භික්ෂුවට සමාධිය රැකගන්න වඩා උසස් සමාධීන්ට සමවදින්න ලේසි කියලා දේශනා කරනවා. උදේයි දවලුයි හවසයි අවස්ථා තුනේදීම සමාධිය වඩන්න උත්සාහ කරන කෙනාට ඉක්මනට සමාධිය වැඩෙන බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. සබ්බේපි අකුසල ධම්මා සමාධිස්ස පරිපන්තෝ සියලු අකුසල ධර්මයන් සමාධියට බාධාවක්. ඊළඟට සඳහන් කරනවා මේ බාධා 8ක් හැටියට සඳහන් කළාට මේ බාධා 8න් කාරණා 7යි තියෙන්නේ. බාධා 8ක් සඳහන් කරලා තිබ්බට බාධා 7ක් තියෙනවා. ඒ 7න් 8 වෙනි එක බවට පත් වෙන්නේ සියලු කුසල් දහම් සමාධියට උපකාරකයි. 8 වෙනි එක බාධා 8ක් තියෙනවා. මෙතන 7ක් සඳහන් කරනවා. 8 වෙනි එක තමයි සියලුම අකුසල ධර්මයන්. මේ කතා කරගෙන ආපු කාරණා 7ම අකුසල ධර්මයන්නේ. එහෙමනම් 8 වෙනි එක හැටියට සඳහන් කරන්නේ සියලුම අකුසල ධර්මයන් සමාධියට බාධාවක්. සියලුම කුසල දහම් සමාධියට උපකාරකයි. එහෙනම් බාධා 8ක් කියලා සඳහන් කළේ මේ සියලුම අකුසල ධර්මයන් එක්ක. උපකාරක ධර්ම 8ක් කියලා සඳහන් කළේ සියලුම කුසල ධර්මයන් එක්ක. ඊළඟට පින්නදී සඳහන් කරනවා මේ සමාධියට බාධා කරන ධර්මතා 8 සහ උපකාර කරන ධර්මතා 8 මේ පිළිබඳව අවබෝධ වුණොත් ඥාන 16ක් පහළ වෙනවා කියලා. බාධා 8යි උපකාර 8යි මනාව යම් කෙනෙකුට අවබෝධ වුණොත් ආන් එයාට ඥාන 16ක් පහළ වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ පිළිබඳව අට කතාවේ මොනවද කියලා තියෙන්නේ මේ ඥාන 16ක් පහළ වෙනවා. ඉතින් මේ අපි සාකච්ඡා කරපු ප්‍රමාණයත් එක්ක අට කතාව කොහොම සාකච්ඡා කරනවද කියලා අපි ටිකක් බලමු. ඉදානී දිට්ඨි කතා නන්තරං කතිතාය ආනාපාන සති කතාය. ඉදානී දිට්ඨි කතා නන්තරං කතිතාය ආනාපාන සති කතාය. මෙහි දිට්ඨි කතාවට අනතුරුව කතිත හේයින් ආනාපාන සති කතාව පිළිබඳව කතිත දිට්ඨි කතාවට අමතරව නැත්නම් අනතුරුව දිට්ඨි කතාවෙන් පස්සේ කතිත කියලා කියන්නේ මේ ආනාපාන සති කතාව. ඒක අපි මුල පැහැදිලි කළා. මුලින්ම තියෙන්නේ ඥාන කතා, ඊට පස්සේ තියෙන්නේ දිට්ඨි කතා, ඊට පස්සේ තියෙන්නේ ආනාපාන සති කතා. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ. දිට්ඨි කතාවට අනතුරුව කතිත හේයින් ආනාපාන සති කතාව පිළිබඳව අකුප්පත්තානු වන්නනා අනුප්පන්නා පෙර වර්ණනා නොකරන ලද වර්ණනාව එළඹ සිටියා කියලා කියනවා. ආනාපාන සති කතාව වලට එළඹෙනකොට පෙර වර්ණනා නොකරන ලද වර්ණනාවට එළඹුණා. ඒ කියන්නේ පෙර වර්ණනා නොකරපු කාරණාවට කියලා කියන්නේ ආනාපාන සතිය පිළිබඳව මේ ධර්මයේ පෙර කොහෙවත් වර්ණනා නොකරපු තැනකට මෙතනදී එළඹුණා කියලායි මේ සඳහන් කරන්නේ. ඥාන කතාවයි දිට්ඨි කතාවයි සාකච්ඡා කරලා ඊට පස්සේ ආනාපාන සති කතාවට එළඹෙනවා. එතනින් පැහැදිලි වෙනවා මේ එළඹීම තුළ මේ එළඹීම වෙන කිසිම තැනක වර්ණනා කරලා නැහැ කියලා. ආන් ඒ වර්ණනා නොකරපු තැනට එළඹුණා කියන කාරණාවයි මෙතන සඳහන් කරලා තියෙන්නේ.